ඉගෙනීමට උනන්දුවක් දක්වන ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අපේ 8 වෙනි වීඩියෝ එකේ මේ ලීඩර්ෂිප් කියන මාතෘකාව ගැන. එහෙනම් අපි ගිහිල්ලා බලමු මේ ලීඩර්ෂිප් කියන මාතෘකාව යටතේ අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. හරි. අපිට මේ ලීඩර්ෂිප් කියන මාතෘකාව යටතේ කතා කරන්න තියෙන සබ් හෙඩින්ග්ස් ටික තමයි difference from management, trade theory, behavioral theory, contingency theories ටික වගේම leadership styles ගැන තමයි අපි මේ leadership කියන මාතෘකාව යටතේ කතා කරන්න යන්නේ. එතකොට අද අපි මේ කරන වීඩියෝ එකේ එහෙම නැත්නම් අපේ episode 8 එකේ අපි මෙන්න මේ කොටස් ටික විතරයි cover කරන්නේ. මේ කොටස අපි ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් තමයි අරගෙන හදන්නේ. ඒතකොට මේ කොටස් 4 ගැන අපි අද මේ වීඩියෝ එකකින් කතා කරනවා. අපි ගිහිල්ලා බලමු පළවෙනියටම what are the differences from the management කියලා. හරි. අපි එතකොට මේ management කියන එකයි leadership කියන එකයි අතර තියෙන differences එහෙම නැත්නම් වෙනස්කම් ගැන කතා කරොත් පළවෙනියට අපිට වෙනස්කම් විදිහට දක්වන්න පුළුවන් management කියන එකේ යටතේ managers ලාට ඉන්නේ subordinates ලා. කියන්නේ එයා යටතේ වැඩ කරන අය තමයි එයාලට ඉන්නේ. එතකොට leaders ලාට ඉන්නේ followers ලා. එයාව follow කරනවා. මෙතන වෙනස වෙන්නේ මේ subordinates ලා අපි වගකීමකින් බැඳිලා ඉන්නේ අපි follow කරන්න ඕනේ කියලා. හැබැයි leaders ලා follow කරන අය වගකීමකින් බැඳිලා නැහැ. ඒ leader ගේ තියෙන විශ්වාසය, එයාගේ ප්‍රතිපත්ති වල තියෙන කැමැත්ත මත follow කරගෙන යනවා ඒ leaderව followers ලා කියන කට්ටිය. එතකොට අපි කතා කරමු ඊළඟ වෙනස්කම් වෙන්නේ react to changes. management එකේ හැම වෙලාවෙම කරන්නේ ඇති වෙන වෙනස්කම් වලට react කරන එක. අපි දුක් වාසිදායක වෙනසක් වුණොත් වාසිදායක ඒ වාසිය ලබා ගන්න කටයුතු කරනවා. අවාසියක් වුණොත් ඒ අවාසියෙන් බේරෙන්න කටයුතු කරනවා. අනේව වෙනසක් වුණාම ඒ වෙනසට රියැක්ට් කරන එක තමයි මැනේජ්මන්ට් එකේ වෙන්නේ. ඒ ලීඩර්ෂිප් එකේදී වෙන්නේ ක්‍රියේට් ද චේන්ජ්. එයා වෙනසක් ඇති කරනවා. අන්නේ ඇති කරන වෙනස නිසා තමයි එයාලට මේ ෆලෝවර්ස් ලා කියලා කට්ටියක් ඉන්නේ. එයාලට මේ ෆලෝවර්ස් ලා කියලා කට්ටියක් ඉන්නේ. එයා අන්නේව වෙනසක් ඇති කරන එක තමයි අපිට ෆලෝවර්ස් ලා. එතකොට මෙයාලා මැනේජ්මන්ට් එක ගත්තොත් එයාලා තෙල් මිනිස්සුන්ට කියනවා මොකද්ද කරන්න ඕන කියලා මිනිස්සුන්ට කියනවා. එයාලා අන දෙනවා. අන කරලා කියනවා මිනිස්සුන්ට කරන්න ඕනේ මොකද්ද කියලා. හැබැයි ලීඩර්ස්ලා ෂෝ පෙන්නනවා. පෙන්නනවා මොකද්ද කරන්නේ. මෙතනදි කියනවා මොකද්ද කරන්න ඕන කියලා. මෙතනදි පෙන්වා දෙනවා මෙහෙමයි කරන්න ඕනේ මේකයි කරන්න ඕනේ කියලා. එතකොට මෙතන පාවිච්චි කරන්නේ ඔතොරිටි එක. කියන්නේ යාගේ පොසිෂන් එකත් එක්ක එන ඔතොරිටි එක. එයාට පොසිෂන් එකෙන් ලැබුණ ඔතොරිටි එක නැත්නම් බලය පාවිච්චි කරලා එයා මිනිස්සුන්ව පාලනය කරන එක තමයි මෙතන වෙන්නේ. ඒතකොට මෙතන ලීඩර්ෂිප් යටතේ වෙන්නේ මොටිවේෂනල් මෙතඩ් එක. ඒ කියන්නේ අපි ෆලෝ කරන අයගේ හිත ඇතුලේ කැමැත්තක් ඇති කරලා නැත්නම් සැටිස්ෆැක්ෂන් එක මොටිවේෂන් එකක් ඇති කරලා එයාලව අපේ කටයුතු වලට යොදා ගන්න තමයි ලීඩර්ෂිප් එකේ වෙන්නේ. මැනේජ්මන්ට් එකේ වෙන්නේ ඔතොරිටි එක කියන එක පාවිච්චි කරලා එහෙම නැත්නම් බලය කියන එක පාවිච්චි කරලා වැඩ කරගන්න එක තමයි මැනේජ්මන්ට් එකේ වෙන්නේ. හැබැයි ලීඩර්ෂිප් එකේ වෙන්නේ සැටිස්ෆැක්ෂන් එක නැත්නම් මොටිවේෂන් එකක් ඇති කරලා කටයුතු කරගන්න හදන එක තමයි දෙවි කරන්නේ. එතකොට මැනේජ්මන්ට් එක ගත්තොත් එයාලා යූස් කරනවා. එයාලා පවර් එක යූස් කරනවා මිනිස්සුන්ට. කියන්නේ use power over people. මිනිස්සුන්ට එරෙහිව නැත්නම් මිනිස්සුන්ගේ වැඩ කරගන්න මේ පවර් එක කියන එක පාවිච්චි කරනවා. පවර් එක මෙතනදී පාවිච්චි වෙනවා මෙයාලා. ඒතකොට මෙතන වෙන්නේ මෙයා පවර් එක ඇති කරගන්නවා. එයා පවර් එක ඩෙවලොප් කරනවා. develop power with people. මෙයා use power over people. මෙයා develop power with people. මෙයා මිනිසුන් සමග එකතු වෙලා මේ පවර් කියන එක ගොඩනගා ගන්නවා මෙයා. මෙයා පවර් එක මිනිසුන්ට එරෙහිව පාවිච්චි කරනවා. over people. මිනිසුන්ට එරෙහිව තමයි පාවිච්චි කරන්නේ. ඒතකොට මෙයා පවර් එක ගොඩනගා ගන්නවා. සාමාන්‍ය ලීඩර් කෙනෙක්ට ෆලෝවර්ස් ලා වැඩි වෙන තරමට එයාගේ පවර් එක වැඩි වෙනවා. එයාට කරන්න පුළුවන් බලපෑම වැඩි වෙනවා. අන්නේ බලපෑම එයා මිනිසුන් සමග තමයි ඇති කරගන්නේ. මෙයා වගේ මිනිසුන්ට එරෙහිව නෙමෙයි පාවිච්චි කරන්නේ. ඒව තමයි අපිට මැනේජ්මන්ට් ලීඩර්ෂිප් අතර අපි දැක ගන්න පුළුවන් ප්‍රධාන වෙනස්කම් විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි ගිහිල්ලා බලමු ඊළඟට අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. හරි. එතකොට මේ ලීඩර්ෂිප් කියන්නේ අපිට හැකියාවක් තියෙනවා නම්
අපිට හැකියාවක් තියෙනවා තව කෙනෙකු යම්කිසි අරමුණක් කරා අරන් යන්න එහෙනම් අපි ලීඩර් කෙනෙක්. එතකොට එන්නේ කරන කාර්යයට අපි කියන්නේ ලීඩර්ෂිප් කියලා. යම්කිසි කෙනෙක්ට හැකියාව තියෙනවා නම් යම්කිසි කෙනෙක්ව අරමුණක් කරා අරගෙන යන්න එහෙනම් එයාගේ කරන්න ලීඩර්ෂිප් කියන එක. එතකොට ඒ කරන පුද්ගලයා ලීඩර් කෙනෙක්. Leadership කියන්නේ the ability to influence people towards organizational goals. මේක ability එක. Ability to influence people. Ability to influence people මොනවටද මෙයාව influence කරන්නේ? අපි මෙයාව influence කරන්නේ towards organizational goals. එනත organization එකේ අරමුණු කරා තමයි අපි මෙයාව influence කරන්නේ. මේක ability එක. මොකක්ද ability එක? influence people. මොකටද influence කරන්නේ? towards organizational goals. මේක ability එක. මොකක්ද ability එක? influence people. මොකටද influence කරන්නේ? towards organizational goals. ability එක influence කරනවා people towards organizational goals. මොකද්ද මේක ability එක? leadership කියන්නේ ability එක. මොකද්ද ability එක? influence people. කොහෙටද influence කරන්නේ? towards organizational goals. එතකොට මේක ගැන සම්බන්ධ theories කීපයක් තියෙනවා. පළවෙනි එක trait theory, behavioral theory, situational theories කියලා. අපි මේ එකින් එකට අරගෙන කතා කරමු මේ මොනවද මේකේ මොනවද කියන්නේ කියන එක පිළිබඳව අපි දැන් ගිහිල්ලා කතා කරලා බලමු. හරි. අපි මුලින්ම කතා කරමු මේ පළවෙනි theory එක. එහෙම නැත්නම් trait theory එක ගැන. මේ trait theory එකේදී කියන්නේ leaders ලා කියන අය. leaders කියන අය උපතින් ඇවිත් තියෙනවා කියන්නේ. born කියන්නේ උපතින් ඇවිල්ලා තියෙනවා. born then met. මේක කියන්නේ trait theory එකේදී කියන්නේ උපතින් leaders ලා ඇවිත් තියෙන්නේ හදනවට වැඩිය කියලා. leaders ලා කියන අය එයාලට ඕනේ characteristics qualities වගේ දේවල් උපතින් අරන් යවිලා තියෙනවා කියලා තමයි කියන්නේ. එයාලා හදනවට වඩා learning උගන්නලා හදනවට වඩා එයාලා උපතින්ම දේවල් අරන් යවිලා තියෙනවා කියන එක තමයි leaders ලා ගැන කියද්දි මේ theory එකේදී කියන්නේ. එතකොට මේ උපතින් ගෙනත් තියෙන්නේ මොනවද? උපතින් ගෙනත් තියෙන්නේ traits. එයාලා traits ටිකක් අරන් ඇවිල්ලා තියෙනවා. අන්නේ traits නිසා එයාලා leaders ලා වෙනවා කියලා තමයි මේ theory එකේදී කියන්නේ. මොනවද මේ traits ගන්නට එයාලා දාන්නේ? පළවෙනිම එක තමයි physical characteristics. ඇඟේ තියෙන දේවල්. හොඳ කටහඬක් තියෙනවා නම් එතකොට උස මහත් ශරීරය ඒ වගේ දේවල් තියෙනවා නම් අපි කියනවා physical characteristics තියෙනවා කියලා. එයාට leader කෙනෙක් විදියට. එතකොට leader කෙනෙක් විදියට abilities තියෙනවා. අනිත් අයට කතා කරන්න පුළුවන් හොඳ communication skill එකක් තියෙනවා නම් එතකොට එයාට වැඩ පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් අන්න ඒ වගේ abilities තියෙනවා කියලා කියනවා මේ trait විදියට. එතකොට අනිත් තව කියනවා personal traits. personality එකේ දේවල් එහෙම නැත්නම් අපේ habitual factors වගේ දේවල් මෙතනට අයිනවා. අපි කියන්නේ පුරුද්දක් විශේෂ කරන දේවල් උපතින් ගෙනාවු පුරුදු වගේ දේවල් මේ personal traits ගන්නට වගේ. මේ කරුණු තුන නිසා මේවා නිසා ලීඩර් කෙනෙක් බිහි වෙනවා කියලා තමයි මේ trait theory එකකින් කියන්නේ. කියන්නේ උගන්නලා ලීඩර් කෙනෙක් ඇති කරනවට වඩා මෙන්න මේ කරුණු තුන නිසා උපතින්ම ලීඩර් කෙනෙක් බිහි වෙනවා කියලා තමයි මේ trait theory එකේදී කියන්නේ. මේ traits කියන ඒවා මොන වගේද කියලා අපිට උදාහරණ ගත්තොත් අපිට කියන්න පුළුවන් ඔය energy එක. කියන්නේ හොඳ කාර්යක්ෂම බව, හොඳ energy එකක් තියෙනවා නම් එතකොට ඒ වගේම දැනුම තියෙනවා නම් එතකොට ඒ වගේම එයාට ලීඩ් කරන්න කැමැත්තක්. ඒ කියන්නේ නායකත්වය ලබා දෙන්න කැමැත්තක්. desire to lead. desire එකක් තියෙනවා නම් ලීඩ් කරන්න. ඒ වගේම එයා honesty වෙන්න ඕනේ. ඒ වගේම එයා ඇත්ත කියන කෙනෙක්, අවංක කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම දෙයක් කරන්න හැකියාවක් තියෙනවා.
ඒ වගේ කරුණු තියෙනවාද අන්න ඒවට තමයි අපි මේ ට්‍රේඩ්ස් කියලා කියන්නේ ට්‍රේඩ් තියරි එකේ. මෙන්න මේ තුන තියෙනවා නම් එතකොට කියන්නේ මෙන්න මේ උපතින් ලීඩර්ස්ලා බිහි වෙනවා කියලා. මේඩ් නෙමෙයි බෝන්. ලීඩර්ස් ආ බෝන් කියන එක තමයි මේ ට්‍රේඩ් තියරි එකේ ප්‍රධාන වශයෙන්ම කියන්නේ. හරි. අපි එහෙනම් ගිහිල්ලා බලමු අපේ බිහේවියරල් තියරි එකේ මොකක්ද කියන්නේ කියලා. හරි. අපි එහෙනම් ඊළඟට කතා කරොත් මේ බිහේවියරල් තියරි එක ගැන. බිහේවියරල් තියරි එකේදී කියන්නේ අර අපි කතා කරමු කලින් ට්‍රේඩ් තියරි එකේ අනිත් පැත්ත. මේ කියන්නේ leaders are made then born කියලා. මේක කියන්නේ leadersලා හදලා තියෙන්නේ උපදින් නෙමෙයි ඉන්නේ කියලා. ඒ කියන්නේ ඔය ඉගෙනීම් කටයුතු වගේ දේවල් මගින් නිර්මාණය කරලා තියෙනවා කියලා කියන්නේ උපදින් නෙමෙයි කියලා කියන්නේ. අර කියන්නේ ඉපැයි. behavioral theory එකේදී කියන්නේ උපතින් ඒ කියන්නේ ඉගෙනීම් වගේ දේවල් වලින් හදලා තියෙන උපතින් නෙමෙයි කියලා තමයි මේ theory එකේ කියන්නේ. ඒතකොට මේ theory එකේ අපේ leadership styles ගත්තොත් leadership styles පහක් ගැන කතා කරනවා. එතකොට මේ පහ අපි විස්තර කරන්න මේ managerial grid එක managerial grid කියන එක පාවිච්චි කරනවා මේ theory පහ එහෙම නැත්නම් මේ leadership පහ විස්තර කරන්න leadership style පහ විස්තර කිරීම සඳහා. එතකොට මේක ගත්තොත් මේ පැත්ත මේ අක්ෂය ඇවිල්ලා people oriented පැත්ත. ඒ කියන්නේ මෙතන අපේ තියෙන අගය දැන් 9ක් කියන්නේ මෙයා ගොඩක් people oriented කෙනෙක්. 5ක් කියන්නේ සාමාන්‍ය average මට්ටම. එක කියන්නේ people oriented නෑ. මිනිස්සු ගැන හිතන්නේ නෑ. මෙතන task එකට වඩා මෙයා මිනිස්සු ගැන හිතනවා කියන පැත්ත තමයි මේ. එතකොට මේ පැත්ත ගත්තොත් task oriented. මෙතන එයා මිනිස්සුන්ට වඩා task ගැන හිතන පැත්ත. මෙතන මේ 9 එනවා කියන්නේ මෙයා ටාස්ක් එක ගැන වැඩිපුර හිතනවා මිනිස්සු ගැන හිතන්නේ නැහැ. මෙතනදී ඇවරේජ් මෙතනදී ඇවිල්ලා මිනිස්සු ගැන හිතන ඒ කියන්නේ මිනිස්සු ගැන හිතන්නේ මෙතනට ආව ටාස්ක් ගැන හිතන්නේ නැහැ වැඩි. ටාස්ක් ඔරියන්ටඩ් නැහැ. එතකොට මේ අඩු වගේ මේ වැඩි වගේ මෙහෙම අපි මේ දෙක අරගෙන මේ අක්ෂර ලකුණු කරලා තියෙනවා ලීඩර්ෂිප් ස්ටයිල් වල කැරක්ටරිස්ටික්ස් මත පදනම් වෙලා. එතකොට පළවෙනියට මේ A කියන තැන ගත්තොත් ඒ කියන්නේ people oriented පැත්තෙන් 9 ඇවිල්ලා තියෙන්නේ task oriented පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ 1. මෙතනින් 9යි මෙතනින් 1යි කියලා තමයි වෙන්නේ. يعني task පැත්තට නැඹුරු බව අඩුයි මිනිස්සු පැත්තට නැඹුරු බව වැඩි මෙන්න මෙතන. අපි ඒකේ ඒ කියන තැන ඉන්න මැනේජ්මන්ට් එක අපි හඳුන්වන්නේ country club management කියලා. country club management. එයාලගේ විශේෂත්වය තමයි එයාලා හිතන්නේ අපේ කම්පැනි එකේ වැඩ කරන සේවකයෝ තෘප්තිමත් නම් එයාලා හොඳට වැඩ කරයි කියලා තමයි හිතන්නේ. ඒ හින්දා පුළුවන් තරම් මිනිස්සුන්ට සලකන්න බලන්න. මිනිස්සුන්ගේ මොටිවේෂන් එක, එයාලගේ අවශ්‍යතාවය, එයාලගේ බලාපොරොත්තු, එයාලගේ ගෝල්ස් මොනවද? ඒවා පිළිබඳව එයා වැඩිපුර හොයලා බලනවා. එතකොට මේ හොයලා බලලා ඒ දේවල් ලබා දීලා එයා හිතනවා මිනිස්සු හොඳට වැඩ කරයි කියලා. එහෙම හිතනවා මිස එයා වැඩ ගැන හොයලා බලන්නේ නැහැ. ඒ හින්දා එයාගේ ටාස්ක් ඔරියන්ටඩ් පැත්ත ගොඩක් අඩුයි. හැබැයි people oriented පැත්ත ගොඩක් වැඩි. එතකොට අපි දැන් A කියන තැන ගැන කතා කරා. අපි බැලුවොත් ඊළඟට මේ B කියන තැන මොකක්ද කියලා. ඔය B කියන තැන ඉන්න කට්ටියගේ people oriented එකක් 9යි, task oriented බවත් 9යි. එතකොට මෙයා අපි හඳුන්වන්නේ team management කියලා. මොකද මෙයාගේ විශේෂත්වය තමයි මෙයා people oriented බුත් වෙනවා, task oriented උපරිමයටම තියෙනවා. එතකොට මෙයාගේ විශේෂත්වය විදිහට අපි දක්වන්න පුළුවන් මෙයා හැම වෙලේම task එක සම්පූර්ණ කරගන්න බලන්නේ මිනිස්සුන්ගේ respect එක, විශ්වාසය කියන දේ එයා ජයගෙන ඒ දේ ලබාගෙන මිනිස්සුන්ගේ ගෞරවය ඒ වගේම විශ්වාසය ලබාගෙන ඒ ඇසුරෙන් ටාස්ක් එක සම්පූර්ණ කරගන්න බලන කෙනෙක් තමයි ටීම් මැනේජ්මන්ට් කියන්නේ. එයා දෙපැත්තටම බැලන්ස් වෙලා කරගෙන යන්නේ. එයා මිනිස්සුන්ගේ මේ රෙස්පෙක්ට් එක ඒ වගේම ගෞරවය දිනා ගන්න නම් අනිවාර්යයෙන් මිනිස්සුන්ට සලකන්න ඕනේ. ඒ හින්දා එයා people oriented කියන පැත්තට එනවා. ඒ වගේම එයා හැම වෙලෙම ටාස්ක් එක ගැන හොයලා බලනවා. ටාස්ක් එක කම්ප්ලීට් කරගන්න බලනවා. අන්න ඒ හින්දා එයා ටාස්ක් oriented කියන පැත්තට වැඩෙනවා. එතකොට අපි ඊළඟට කතා කරොත් මේ C කියන කෙනා. C කියන කෙනා නම් බැලුවොත් people oriented පැත්තෙනුත් average, task oriented පැත්තෙනුත් average. අපි එහෙම කෙනෙක් වඳුනන්නේ මෙන්න මේ.
middle of the road management. Middle of the road management කියලා තමයි අපි මේ C කියන එක නම හඳුන්වන්නේ. C. එතකොට ඒකේ විශේෂත්වය වෙන්නේ මෙයා මිනිස්සු ගැන හිතනවත් අඩුයි, ටාස්ක් ගැන හිතනවත් අඩුයි. එයා ලොකුවට ඒ දෙකම ගැන හිතන්නේ නැහැ. එයා ඇවරේජ්ලි හැමදේම කරගෙන යනවා. මෙයා ඇවරේජ් මට්ටමේ ඉන්නේ. ඇවරේජ් මට්ටමේ ඉන්නේ. එතකොට මෙයා ගාව වැඩ කරන සේවකයෝ dissatisfied වෙලත් නැහැ, satisfied වෙලත් නැහැ. එයාලගේ performance එක පැත්තෙන් ගත්තොත් එයාලා ගාව තියෙන average performance එකක්. එතකොට අපි ඊළඟට කතා කරොත් මේ E කියන කෙනා. E කියන කෙනාගේ ගත්තාම task oriented පැත්ත 9යි උපරිමයි. people oriented පැත්ත අවමයි. people oriented පැත්ත අවමයි. එතකොට මේ එයාව අපි හඳුන්වන්නේ authority obedience කියලා. authority obedience කියලා. මොකද එහෙම හඳුන්වන්නේ මෙයා authority එකට වැඩ කරන කෙනෙක්. මෙයා මිනිස්සුත් එක්ක interact වෙන්න පුළුවන් තරම් අවම වශයෙන්. මිනිස්සු එක්ක interact කරන්නේ නැත්නම් මිනිස්සුත් එක්ක සම්බන්ධතාව පවත්වන්න ඉතාමත් අඩුම වශයෙන් ඉඳලා මිනිස්සු එක්ක සම්බන්ධතාව පවත්වන්නේ එයාගේ authority එක. එහෙම නැත්නම් එයාගේ බලය පාවිච්චි කරලා පුළුවන් තරම් task එක කරගන්න තමයි එයා උත්සාහ කරන්නේ. ඒකට E කියන දේ එහෙම නැත්නම් මෙයා හඳුන්වන්නේ authority obedience management කියලා. එයාගෙන අපි කතා කරා. දැන් අපි බලමු මේ D කියන තැන එක්කනගෙන. D කියන තැන එක්කනව ගත්තොත් එයාගේ people oriented පැත්ත අවමයි. task oriented පැත්තත් අවමයි. එතකොට එයාගේ දෙපැත්තම අවමයි. එතකොට මෙයා ගත්තොත් මෙයාව අපි හඳුන්වන්නේ impoverished management කියලා. මෙයාට මිනිස්සු ගැන හැඟීමකුත් නැහැ, වැඩ ගැන හැඟීමකුත් නැහැ. එයා මැදිහත් වීම සියලුම දේ අවම කරලා ඉන්න ලීඩර් කෙනෙක් තමයි මේ D අකුරින්. එහෙම නැත්නම් impoverished management කියලා අපි හඳුන්වන්නේ. මිනිස්සු ගැන හිතන්නේත් නැහැ, ටාස්ක් එක ගැන හිතන්නේත් නැහැ. එයා මැදිහත් වීම සියල්ලම අවම කරලා එයා ඉන්නවා බිස්නස් එකේ. අන්න එහෙම කෙනෙක් අපි හඳුන්වනවා impoverished management කියලා. ඒතකොට behavioral theory එක යටතේ අපිට ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු ඊළඟට situational theory. එහෙම නැත්නම් contingency theory කියන එකට ගිහිල්ලා බලමු. ඒකේ යටතේ අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. contingency එහෙම නැත්නම් situational theory එකට යන්න කලින් අපි මේ behavioral theory එක සම්බන්ධ applications එහෙම නැත්නම් මේකේ අපි කතා කරපු leadership styles භාවිතා කරන්නේ කොහොමද කියලා හිතුවොත් අපිට අපේ styles භාවිතා කරද්දී අපි හිතුවොත් අපේ employees ලගේ pressure level එක කියන්නේ employees ලට වැඩ ගොඩක් තියෙනවා වැඩ හරියම pressure සහිතයි නැත්නම් pressure එක වැඩි නම් people oriented පැත්තට බර වෙන තරමට හොඳයි. people oriented pressure එක අඩු නම් task oriented උනාට අවුලක් නැහැ. එතකොට ඒ වගේම කරන කාර්යය නැත්නම් employee කරන රස්සාව නැත්නම් job එක නැත්නම් task එක clear නම් පැහැදිලි නම් තේරුම් ගන්න ලේසි නම් ඒ දේ කරන්න විදිහ කරන ආකාරය කළ යුතු දේ පැහැදිලි නම් කරන්න ලේසි නම් එහෙනම් මේක clear නම් people oriented පැත්තට clear නම් හොඳට ඒක people oriented leadership එක වෙනවා නම් හොඳයි. මොකද task oriented වෙලා මේක තේරුම් ගන්න පුළුවන් එකට තව leader ඇවිල්ලා මැදිහත් වෙන්න ගත්තොත් dissatisfaction එකක් තමයි employee ගේ හිතේ ඇති වෙන්නේ. එහෙනම් වැඩේ clear නම් people oriented වෙන එක effective වෙනවා. වැඩේ clear බව කරන්න ඕන දේ තේරුම් ගන්න පුළුවන් බව අඩුයි නම් එහෙනම් task oriented වෙන්න ඕන. මොකද people oriented වෙලා වැඩේ කරගන්න දන්නේ නැතුව වැඩේ කරගන්න පැහැදිලි දෙයක් දන්නේ නැතුව එයා වැඩ කරන්නේ නැතුව එයාව අපි people oriented වෙලා එයාට ඕන දේවල් තව දෙන්න ගත්තොත් එයාට වැඩ කරන්න නෙමෙයි හුරු වෙන්නේ වැඩ නොකර ඉන්නේ. එහෙනම් task oriented වෙලා වැඩේ පිළිබඳව කරලා මෙයාව පුරුදු කරන්න උත්සාහ කරන්න ඕනේ ඉඳ task oriented කියන එක වැඩේ ඒ job එක clear නැත්තම් task oriented කියන එක තමයි ගැලපෙන්නේ. මේවා ටික අපිට පෙන්නන්න පුළුවන් behavioral theories වල applications විදියට. එතකොට අපි ඊළඟට ගිහිල්ලා බලමු අපි කලින් යන හදපු මාතෘකාවට contingency theory එහෙම නැත්නම් situational theories ටික ගිහිල්ලා බලමු. ඒක ඇත්තට අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා.
ඊළඟට අපි මේ situational theories ගැන කතා කරන්න ගත්තාම මේ situational theories වලින් කියන්නේ leader කෙනෙක් තමන්ගේ leadership එක තීරණය කර යුතු වන්නේ ඇතිවන situation එක මත කියලා. එතකොට ඒ situation එකට ගැලපෙන leadership style එක තියෙනවා නම් වඩා effective ප්‍රතිඵල ගන්න පුළුවන් කියන එක තමයි මේ situational theory එකේදී ප්‍රධාන වශයෙන් කියන්නේ. එතකොට අපි මේ theory එක යටතේ sub theories ඒ කියන්නේ අනු කොටස් තුනක් ගැන කතා කරනවා. අනු කොටස් තුන තමයි පළවෙනි එක ඇවිල්ලා contingency model එක. ඊළඟට අපි කතා කරනවා දෙක විදිහට situational theory. එක. ඊළඟට අපි තුන විදිහට කතා කරනවා path goal theory. එතකොට අපි දැන් මේ එකින් එකට ගිහිල්ලා බලමු මේවා යටතේ අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. එහෙනම් අපි දැන් යන් contingency model එකට. හරි. අපි දැන් මේ contingency model එක ගැන කතා කරොත් මේ contingency model එකේදී කියන්නේ leadership style එක. leadership style එක ඇති වෙන situation එකට ඇතිවනු ලබන situation එකට match වෙනවා නම් ඒක වඩා effective වෙනවා කියලා තමයි කියන්නේ. මේ මොඩල් එකේදී කියන්නේ leadership style එක අදාළ ඇතිවන situation එකත් එක්ක match වෙනවා නම් එතකොට ඒක වඩා effective වෙනවා කියලා තමයි මේ මොඩල් එකේදී කියන්නේ. එතකොට මේ මොඩල් එක අපිට step 3කින් දක්වන්න පුළුවන්. පළවෙනි step එක තමයි මම ලීඩර් නම් මම අයිති වෙන්නේ මොන ලීඩර්ෂිප් ස්ටයිල් එකකටද කියලා හොයාගන්න එක තමයි පළවෙනි ස්ටෙප් එකට අයිති වෙන්නේ. ඒතකොට පළවෙනි ස්ටෙප් එකේදී අපේ ලීඩර්ෂිප් ස්ටයිල් එක හොයාගන්න අපිට පුළුවන් මේ LPC කියන මෙතඩ් එක පාවිච්චි කරන්න. LPC කියන එකෙන් කියන්නේ least preferred co-worker කියලා. least preferred co-worker කියලා questionnaire එකක් මගින් තමයි අපි අපේ leadership style එක තෝරගන්නේ. මේ leadership style එකේ questions කීපයක් අහලා තියෙනවා. ඒ questions මත පදනම් වෙලා leader අවශ්‍ය වෙන marks ටික ලබන්න. දැන් employee කෙනෙක් විසින් මේ questionnaire එක පුරවනවා නම් එයා හොඳයි නම් එයාට අඩු හොඳ ලකුණු ප්‍රමාණයකුත් ඒ question එකට අදාළව ලකුණු 8ක් අපි හිතමු ලකුණු 1 2 3 4 5 කියලා තියනවා කියලා. එතකොට දැන් ලීඩර් නම්‍යශීලීක කියලා අහලා තියෙනවා question එක. එම්ප්ලොයී එතකොට ලීඩර් නම්‍යශීලී නම් හොඳයි නම් මෙතනට ටික් කියලා දාන්න. එතකොට එයාට ලකුණු 5ක් හම්බ වෙනවා. හැබැයි එයා නම්‍යශීලී නැත්නම් මෙතනට ටික් කියලා දාන්න. එතකොට එයාට එක ලකුණයි හම්බ වෙන්නේ. අන්න ඔය විදිහට ලකුණු හම්බ වෙනවා question එකට එම්ප්ලොයීස්ලා ආන්සර් කරන විදිහට. එතකොට මේ LPC questionnaire එකට සම්පූර්ණ වශයෙන් ලකුණු 57කට වඩා අරන් තියෙනවා නම් අපි කියනවා මේක පොසිටිව් කියලා. ඒ පොසිටිව් කියලා කියනවා පොසිටිව් ආන්සර් එකක් කියලා කියනවා. මේ පොසිටිව් ආන්සර් එකක් කියලා කියන්නේ මෙයා people oriented leader කෙනෙක් කියලා තමයි අපි හඳුන්වන්නේ 57ට වඩා වැඩිපුර ලකුණු වරක් තියෙනවා නම් මේ LPC questionnaire එකට. එතකොට කවුරු හරි LPC questionnaire එකට 57ට වඩා අඩු වෙන්න අරන් තියෙනවා නම් අපි එතකොට ඒකට කියනවා නෙගටිව් කියලා. එතකොට මේ නෙගටිව් ආන්සර් ගන්න ඇවිල්ලා තියෙන්නේ කියන්නේ මේ ලීඩර් ටාස්ක් ඔරියන්ටඩ් ලීඩර් කෙනෙක් කියලා. එතකොට මෙතනදී අපිට මේ LPC කියන එක පාවිච්චි කරලා හොයාගන්න පුළුවන් මෙයා people oriented කෙනෙක්ද task oriented කෙනෙක්ද කියලා. එතකොට පළවෙනි ස්ටෙප් එකේදී අපි අපේ leadership style එක හඳුනා ගන්නවා. ඊට පස්සේ අපි දෙවෙනි ස්ටෙප් එකේදී අපි කරන්නේ සිටුේෂන් එක වාසිදායකත්වය. එහෙම නැත්නම් ඇතිවන සිටුේෂන් එකේ වාසිදායක බව තීරණය වෙන සාධක ටික හඳුනා ගන්න එක. දැන් අපි හිතමු
මේ යම් කිසි සිටුේෂන් එකක් ඇති වෙනවා. ඒ සිටුේෂන් එක වාසිදායකද අවාසිදායකද කියලා හිතන්න අපිට අවශ්‍ය වෙන සාධක තුන තමයි මේ සාධක තුන. පළවෙනි එක තමයි leader member relationship එක. ඒ කියන්නේ leader කෙරේ memberට member කෙරේ leaderට තියෙන respect එක, ඒ වගේම trust එක. respect එක trust එක ගැන තමයි මේ පළවෙනි සාධකයෙන් අපි කියන්නේ. leader member relationship කියන පළවෙනි සාධකයෙන් කියන්නේ ඒක. ඒකට ඊළඟට අපි කතා කරනවා task structure. employee කරගෙන යන වැඩ පිළිබඳව තියෙන, ඒ කියන්නේ employee කරන task එක clearly specify කරලා තියෙනවා නම් අපි ඒකට කියනවා task structure එක හොඳයි කියලා. task structure එක හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. එතකොට task structure එක මත, ඒ වගේම member relationship එක මත තීරණය වෙනවා කියලා කියනවා මේවා. මොනවා situation එක favorableness එක. එතකොට ඊළඟට තුන්වෙනි කරුණ තමයි position power. leader ගේ position එක, නැත්නම් leader ඉන්න තැන තියෙන position power එක. ඒකත් හොඳ නම් ඒ සාධකයේ favorableness එක වැඩි වෙන්න පුළුවන්, නැත්නම් අඩු වෙන්න පුළුවන්. අඩු නම් අඩු වෙන්න පුළුවන්. එතකොට මේ සාධක තුන පදනම් කරගෙන අපි ඇති වෙන සිටුේෂන් එක වාසිදායක බව හා අවාසිදායක බව තීරණය වෙනවා. අපි හිතුවොත් දැන් අපි හිතමු අපිට හොඳ වාසිදායක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ ලීඩ් ඇවිල්ලා ටාස්ක් ඔරියන්ටඩ්. ඒ කියන්නේ යාගේ රිලේෂන්ෂිප් එක අඩුයි. යා රිලේෂන්ෂිප් එක දුර්වලයි. රිලේෂන්ෂිප් එක දුර්වල ටාස්ක් ඔරියන්ටඩ් කෙනෙක් තමයි මේ. එතකොට ඒක හැබැයි මේ සිටුේෂන් එක වාසිදායක වෙන්නේ people oriented කෙනෙක්ට නම් එතකොට මෙතන මේ සාධකය නැති නිසා මේක අවාසිදායක තත්ත්වයක් බවට පත් වෙනවා මේ task oriented කියන leader. අන්න ඒ වගේ සිටුේෂන් එක ඇති වෙන එකේ වාසිදායක හා අවාසිදායක මත බව තීරණය කරන සාධක තුනක් තමයි මේ leader membership relationship, task structure, position, power කියලා හඳුන්වන්නේ. එතකොට අපි තව ස්ටෙප් එකක් තියෙනවා. අපේ ෆයිනල් ස්ටෙප් එක මේ මොඩල් එක යටතේ තියෙන ෆයිනල් ස්ටෙප් එක තමයි අපේ සිටුේෂන් එකට ගැලපෙන ලීඩර්ෂිප් ස්ටයිල් එක තෝරගන්න එක. අපේ ඇති වෙලා තියෙන සිටුේෂන් එකට අදාළව ලීඩර්ෂිප් ස්ටයිල් එක තෝරගන්න එක. එතකොට අපි ගිහිල්ලා බලමු මේ ලීඩර්ෂිප් ස්ටයිල් එක තෝරගන්නේ කොහොමද කියලා.